साधु 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 नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වර්තමානයේ ලෝකයේ ජීවත් වන බොහෝ පිරිසක් මිනිසුන් අතරින් ගත්තාම බොහෝ දෙනෙක් සමහර වෙලාවට වෙනත් ආගමක වල අය වුණත් වෙන්න පුළුවන්. ඔබට අපිට ඇහිලා ඇති. සමහරට අපි වුණත් කියනවා, ඔබ වුණත් කියනවා ඇති. සමහර වෙලාවට අපිට දුකක්, කරදරයක්, පීඩාවක් ජීවිතයට එනකොට බොහෝ වෙලාවට අපි හැමෝම කියනවා මේක නම් කර්මයක් වෙන්න ඇති කියලා. හැබැයි අපේ ජීවිතේට සමහර වෙලාවල් වලට යහපත, ඒ වගේම සතුට, ප්‍රීතිය ඇතිවන කාරණා එනවා. හැබැයි එතකොට නම් සමහර වෙලාවට ඒ බොහෝමයක් ගත්තාම ඒ කාටවත් ඒත් කර්මයක් කියලා කියන්න නම් මතක් වෙන්නේ නැහැ. දුක දුම්නස පීඩා වෙනකොට බොහෝ අය කියනවා මේක කර්මයක් වෙන්න ඇති කියලා. කර්මය කියන වචනය ගත්තාම ඒකට මූලික වෙනවා පාපය, පව. ඒකට කියනවා අපුඤ්ඤාභී සංස්කාරය කියලා ධර්මයේ ගැඹුරට කිව්වොත්. පින කියලා තව කොටසක් තියෙනවා. ඒකට කියනවා පුඤ්ඤාභි සංස්කාරය කියලා. තව එකක් තියෙනවා, ඒකට කියනවා ආනිඤ්ඤාභි සංස්කාරය. ඒ සමාධි ආදී කරුණු වලින් රැස් වෙන දෙයට. ඒතර කර්මය කියන එකෙන් රැස් වෙන දේ, ඒ කර්මානුරූප පසුබිම ඔය විදිහට කොටස් තුනකට බෙදෙනවා. ඒතර කර්මයක් කියලා කිව්වම සමහරට පින විපාක දෙනවා, පව විපාකයක් වෙන්න පුළුවන්, ආනිඤ්ඤේ විපාකයක් වෙන්න පුළුවන්. ඔය අනුව වෙනවා. ඒකයි අපේ ජීවිතවල අපි ගත්තාම අපිට අර දුක දුම්නස එනකොට තමයි මතක් වෙන්නේ කර්මයක් වෙන්න ඇති කියලා. පිනිත් තියෙනවා. බුදුරජාණන් දේශනා කළේ සුඛස්සේතම් භික්කවේ අදිවචනං යදි ධම් පුඤ්ඤං. පින යනු සැපයට කියන නමකි. ඒතර පව කියන්නේ හින දුකට, පීඩාවට. එතකොට පවේ විපාකයේ විදියට කෙනෙකුට හිතට සතුට සොම්නස නැති, පීඩාව, දුම්නස ආදී කරුණු ඔහුට ලැබෙනවා. එතකොට ওই වගේ දේවල් ලැබෙනකොට මොන කෙනෙක් කියනවා එහෙනම් මේ
භව කියලා ඒකාන්තෙම මේක නම් මහා භවක් නේ කියලා කියනවා. ඊට පස්සේ ඔන්න කෙනෙක් සමහර ලාවට දියුණු වෙනවා. සමහර ලාවට ඔන්න මිනිස්සෙක් අපි හිතන්න කෙනෙක් බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට එයා දියුණු වෙගෙන යනවා. එයා කුමන හෝ දෙයක් කරන්න පටන් ගන්නවා. සමහරට ඉගෙන ගන්න පටන් ගන්නවා. එක්ක අලුත් රසාවක් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එයා ඒකිනු දියුණු වෙගෙන යනවා. එතකොටත් කියනවා අපි මේ මිනිස්යාගේ පිනක්, මේ මනියගේ කර්මයක් පිනක්. ඒක ඒ මිනිස්යා ඔහොම වෙන්නේ ඒකාන්තෙම ওই විදිහටත් කියනවා. අපේ ජීවිතවලට වෙන ওই කරුණ වලදී දෙපැත්තෙම අපි ওই මොන විදිහට කිව්වත් අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ අපිට හිතෙන පතන අපි හිතන රටාව අනුව අපි ජීවත් වෙන සමාජ තල අනුව සමාජයේ පරිසරය අනුව අපිත් එක්ක ඇසුරේ ඉන්න ලැබෙන අයත් එක්ක අනුව අපි කරන කියන දේවල් එක්ක අනුව තමයි අපි මේක කර්මයක් එක්ක පිනක් කියලා අපේ වචනෙන් ඔබේ වචනෙන් එහෙම වෙන්න ඇති කියලා කියන්නේ. අපේ ජීවිතයේ අපේ හැටියක් තමයි හැමදේම අපි කියනවා මේක මහා කර්මයක් කියන ඒ වචනෙට දාන්න. කර්මයෙන්මයි ඔක්කොම වෙන්නේ ඔක්කොම කරලා දෙන්නේ කියන එක ඔබ අප හැමෝගෙම ගොඩාක් අයගේ හිතවල තියෙනවා. ඒ හිතවල තියෙන දේ වැරදි දෙයක්. ඒක වැරදි. දැන් සමහර ලාට බුදුරජාණන්සේගේ ධර්මයේ මොකක්ද කියලා ඇහුවොත් සමහරු කියනවා දර්ශනයක්. බුද්ධ දර්ශනය කියනවා. බුද්ධ දර්ශනයක් නෙමෙයි. වැරදි. බුදුරජාණන්සේගේ ධර්මයේ මොකක්ද කියලා ඇහුවොත් සමහරු කියනවා කර්මවාදී එකක් නෑ වැරදි. බුදුරජාණන්සේගේ ධර්මයේ හේතුඵල ධමයක්. හේතුවට අනුව ඵලය සකස් වෙනවා. හේතුව නිරුද්ධ වෙන කල්ලි ඒ ඵලය නිරුද්ධ වෙනවා. හේතු ඵල ධමයක්. දර්ශනයකුත් නෙමෙයි කර්මවාදීකුත් නෙමෙයි. ඒකට අනිත් සියල්ල අපි කතා කරන අද සමාජයේ හරි එදා බුද්ධ කාලේ හරි තිබිච්ච දේවල් එක්ක කර්මවාදී වෙනවා එක්ක දර්ශනවාදී පැත්තට තමයි යන්නේ. තුර දර්ශනයෙන් තර්ක එනවා හිතන රටාවල් වෙනවා. ඊට පස්සේ සමහරට භක්තියෙන් බන්ධලා තියෙනවා කෙනෙක්. භක්තියෙන් බන්ධවලා අල්ලලා තියන් ඉන්නවා කියන්නේ භක්තිය කියන්නේ බුදුරජාණන්සේගේ ධර්මයට භක්ති කතාවක් නෑ. දැන් අපි මෙහෙම කියනවා නේද? හද පිරි ශ්‍රද්ධාවෙන් සාදර භක්තියෙන් භක්ති කතාවක් නෑ. භක්තිය කියන දේ තුල තියෙන බය කියන එක. භක්තියෙන් සරණ යන එකක් නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් සරණ යන එකක්. භක්තිය කියලා කියන්නේ ඒ තුල තියෙන්නේ නිකන් බයකින් එයා. මට අද පිළිත් කියන්න බැරි වුණොත් දෙයියෝ ගහයි. පාන තියන්න බැරි වුණොත් කකුල් දෙක අදී හීනෙන් ඇවිල්ලා නිින්දෙන් ඇඳෙන් ඇදලා දායි බිමට. ඒතකොට ඒ වගේ කතා තියෙනනේ භක්ති. භක්ති ප්‍රණාම නෑ බුදුරජාණන්සේගේ ධර්මයේ. බුදුරජාණන්සේ භක්ති ප්‍රණාමයෙන් ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. භක්ති ප්‍රණාමයේ බලාපොරොත්තු වෙච්ච උතුමෙකුත් නෙමෙයි. ඒ භක්තිය තුල තියෙන කෙනෙක් තැති ගැනීමෙන් බයෙන් මෙහෙම කෝප වෙයි. ඔයාට මෙහෙම දඩුවම් දෙයි. යකාට අහුවෙයි. භූතයට අහුවෙයි. යකා ගහයි. දැන් ওই මිනිස්සු ওই විදිහට කිව්වට පස්සේ මිනිස්සු අනේ බය කරනවනේ. එතකොට බය වුණාට පස්සේ අනේ එයා සමහරවිට එයාට සත්‍ය තේරෙනවා. සත්‍ය තේරුණොත් එයා ඒක අත්හරින්න යන්න බයයි. ඒ නිසා එයා ඒකේ මැරෙලා ඉන්නවා. අද ගොඩක් අය ඉන්නවා එහෙම. අපිට බයයි හාඳුරුවනේ මේ ඒක තේරෙනවා අපිට මේක වැරදි. නමුත් මේක හරි කියන්න තේරෙන අපිට බයක් තියෙනවා අපිට මොකක් හරි ප්‍රශ්නයක් එයි කියලා. ඇයි ඒක බන්දලා යයි භක්තියෙන්.
එතකොට ඒ වගේ ධර්මයක් නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රද්ධාව, පැහැදීම මුල් වන්නේ. ඒතර මේව හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේම දේශනා කරන හරි මේ උතුම් ධර්ම පරියායක් ගැන තමයි අද මේ ඔබට මේ කියලා දෙන්න කල්පනා කළේ. මේ මිනිස්සු අද සමාජයේ හිතන් ඉන්න ක්‍රමෙත් එක්ක මේ හැම එකටම කර්මය 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 ගා ගොඩ ගහ ගහ ඉන්න ලෝකෙත් එක්ක. දැන් කොරෝනා හැදුනත් සමහරු කියන්නේ කර්මයක් කියනවා. ඊට පස්සේ කොරෝනා වැඩි වෙනකොට කියන්නේත් කර්මයක් කියනවා. එක්කෝ මිනිස්සෙගේ තව කාගේ හරි කර්මයක් කියනවා. එක්කෝ තව කාට හරි බයිනවා. එක්කෝ තව කාට හරි ඇඟිල්ල දික් කරනවා. ඊට පස්සේ ඔන්න මොනවා හරියා කියනවනේ. කිය බලන්නේ ඔබ අපි හැමෝම බලන්නේ හොඳට බැලුවොත් මගේ ඇඟ බේරගෙන තව කාට හරි නිකන් පට්ටල් කරලා බේරෙන්නනේ බලන්නේ. එතකොට අද එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. එතකොට සමහරව ඔන්නේ දැන් නම් ඒව අඩුයි ගොඩක්. ඉස්සර ඔය දැන් මීට අවුරුදු 3-5කට කලින් ඔන්න ගොඩාක් තිබුණා. එක්කෝ සමහරු කිව්වා ග්‍රහ ලෝකෙන් තමයි ආවේ. දැන් සමහරු මුල් කොරෝනා මුල් කාලෙත් කිව්වේ කොරෝනාවේ උල්කාපාත වලින් කියලා එහෙම. එතකොට ඒ වගේ ඒවා කිව්වයි හිටියා. එතකොට එහෙම ලෝකයක් තියෙනවා. එතකොට මේ එහෙම පරිසරයක් එහෙම දෙයක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කර්මයේම läගගෙන හිටපන් කියන එක නෙමෙයි මේ කියන්නේ. එතකොට ඒයින් වෙන් වෙච්ච බුද්ධ වචනය තුළ අපිට හරි ලස්සන සූත්‍රයක් හම්බ වෙනවා. මේ කර්මවාදී භවෙන් මේ පුද්ගලයාගේ නානා ස්වභාවය බුදුරජාණන් බෙදා දක්වපු දේශනාවක්. කර්මවාදී භවෙන් තොරව. පින වේවා පව වේවා හැම පැත්තෙම. ඒ දේශනාවේ නම තමයි ඵලෝපජීව පුද්ගල සූත්‍රය. අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝමේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මින් කතමේ චත්තාරෝ. පින්වත් මහණෙනි මේ පුද්ගලියෝ 4 දෙනෙක් ලෝකෙහි විද්‍යාමානව ලෝකයේ දකින්න ඉන්නවා. කතමේ චත්තාරෝ. කවර 4 දෙනෙක්ද? දැන් මේ කවුද මේ පුද්ගලයෝ? මේ පන පිටින් ඉන්න අය ගැන කියන්නේ. පුද්ගලයන් කොටස් 4ක්. මලකඳන් ගැන නෙමෙයි මේ කියන්නේ. කොටස් 4ක් ගැන කියන්නේ. මේ ජීවීය ගැන. ජීවී බවක් තියෙන. ඒ තමයි පළවෙනි පුද්ගලයා බුදුරජාණන් දේශනා කරනවා උත්ථාන ඵලූපජීවි නකම්ම ඵලූපජීවි. ඔන්න හොත්තට මතක තියාගන්න. කෙලින්ම බුදුරජාණන් දේශනා කරනවා උත්ථාන ඵලූපජීවි නකම්ම ඵලූප. කර්මයේ නැගී සිටින වීරියෙන් නම් වූ ඵලයෙන් ජීවත් වන සුළු උත්ථාන ඵලූපජීවි කිව්වේ ඒකයි. නැගී සිටින වීරියෙන් ජීවත් වන ඒ වගේම න කම්ම ඵලූපජීවි කර්ම ඵලයෙන් ජීවත් නොවන පුද්ගලයෝ සිටිනවා. ඔන්න පළවෙනි එක. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ රහතන් වහන්සේ නමක්වත් වෙන පුද්ගලයෙක්වත් වෙන දෙවියෙක්වත් ඇවිල්ලා කියන කිසිම දෙයක් මේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල මේ සත්වයාගේ මේ ස්වභාවයන් 4 ගැන දේශනා කරන්නේ. පළවෙනි එක කොහොමද? උත්ථාන ඵලෝපජීවී. ඒ කියන්නේ නැගී සිටින වීරිය නම් වූ ඵලයෙන් ජීවත් වන එයා වීරියෙන් තමයි යාගේ ජීවිතය ගොඩගන්නේ. කර්මානුරූප න කම්ම ඵලෝපජීවී. කර්ම ඵලයෙන් ජීවත් නොවන පුද්ගලයා. ඔන්න පළවෙනි එක. පළවෙනි පුද්ගලයා. හොඳට මතක තියාගන්න මේක. අපි ඉස්සරහට කතා කරමු මේ කොහොමද කියලා. දෙවෙනි පුද්ගලයා. ඒ තමයි කම්ම ඵලෝපජීවී. එයා කොහොමද? කර්ම ඵලයේ බලපෑමක් එයාට තියෙනවා. දැන් පළවෙනි කෙනාට කර්ම ඵලයේ බලපෑමක් මොකුත් නැහැ, කිසිම නැහැ. එයාට ඒ කතාවක් නැහැ. න කම්ම ඵලව කර්මයේ
එක්ක එයාගේ ඒ සම්බන්ධයෙන් ඒ කරුණට අදාළව සියලු කරුණු වලට නෙමෙයි ඒ කරුණට අදාළ දැන් අපි හිතන්නේ හැම කරුණකටම කර්මය කියලානේ. ඒ කරුණට අදාළව යාගේ නැහැ. නැතුව නැගී සිටින වීරියෙන් ජීවත් වෙනවා. ඒ පළවෙනි එකන. දෙවෙනි එකන කර්ම ඵලයෙන් ජීවත් වෙන කර්මානුරූප පසුබිමමයි තියෙන්නේ. එයාට කණ්ඩ හම්බෙන්නේ කර්මයෙන්. වැඩේ දෙන්නේ එයාට කර්මයෙන් එයා රැස් කරගත දේට අනුව අන්න හම්බෙනවා. කම්ම ඵලෝපජීවී න උත්ථාන ඵලෝප. කර්ම ඵලයෙන් ජීවත් වන හැබැයි නැගී සිටින වීරියෙන් ජීවත් නොවන පුද්ගලයා දෙක. කොච්චර වීරිය කරත් නැගී සිටින්න බෑ යාට වැටෙනවා ඒක. ඇයි? කර්මයේ බලපෑමක් තියෙනවා. දැන් එහෙම පුද්ගල ලෝකෙ ඉන්නවනේ. ඒකයි මේ දේශනා කරන්නේ. වීරිය තියෙනවා සමහර මුඩ වීරියෙන් කරනවා හැබැයි කර්ම පසුබිමින් ඉවරයි. දැන් පළවෙනි එක න වීරිය කරනවා දියුණු වේගෙන එනවා කර්මයේ පසුබිමක් නැහැ. පළවෙනි එක න. තුන්වෙනි එක න දේශනා කරන උත්ථාන ඵලෝපජීවීච කම්ම ඵලෝපජීවීච. නැගී සිටින වීරියනුත් කර්මානුරූප පසුබිමකනුත් ඒ දෙකෙන්ම ජීවත් වන සුළු පුද්ගලයා. මේ දෙකේම බලපෑමකින් ජීවත් වෙන සුළු පුද්ගලයා. එතකොට එයාට දෙකේම බලපෑමක් ඕන. දෙකෙන්ම උපකාරයක් ලැබෙනවා. තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනා බුදුරජාණන් දේශනා කරනවා නේව උත්ථාන ඵලෝපජීවී නේව කම්ම ඵලෝපජීවී. නැගී සිටින වීරියනු ජීවත් නොවන සුළු කර්ම ඵලයනුත් ජීවත් නොවන පුද්ගලයාය. ඔන්න පුද්ගල වර්ග 4. හොඳට මතක තියාගන්න. කවුද පළවෙනි එක්කනා? එයාගේ ස්වභාවය තමයි වීරිය මුල් කරගැනීමෙන් තමයි එයාගේ ජීවත් වන සුළු ස්වභාවය තියෙන්නේ. කර්මයේ බලපෑම බහුල ලෙස යට වෙන්නේ නැහැ. කර්මයේ බලපෑමක් එයාට නැහැ. එයාගේ ජීවිතයේ ගොඩ යන්නේ තනිකර එයාගේ වීර්යයෙන්. පළවෙනි කෙනා. දෙවෙනි කෙනා කර්මඵලයේ බලපෑමමයි තියෙන්නේ. නැගී සිටින වීර්යය කොච්චර කළත් නැගී සිටීමක් නැහැ. වෙටි යනවා අර කර්මයේ ගිවිල අවසන් වෙන කම්ම දෙක. තුන්වෙනි කෙනා නැගී සිටින වීරියත් එයාගේ ජීවිතයට අවශ්‍යයි. කර්මානුරූප පසුබිමකුත් තියෙනවා. කර්මානුරූප පසුබිමේනුත් ඒ වගේම නැගී සිටින වීරියනුත් තමයි ජීවිතේ ගැට ගහගෙන යන්නේ. කොහොමද බලන්න මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන්ගේ ස්වභාවයන්. හතරවෙනි කෙනා නැගී සිටින වීරියක කිසි බලපෑමකුත් නැහැ. වීරිය කතාවකුත් නැහැ. කර්මයේ බලපෑමකුත් නැහැ. එයාට ඒ විදිහට ජීවත් වෙනවා. කවුද ඒ? ඔන්න දැන් තේරෙනවනේ මේ ඔක්කොම කර්මයට අනුව. ඒකයි දැන් මේ සූත්‍රයේ මුල් කරගෙන මේ කියන්නේ. දැන් පළවෙනි කරුණෙම ඔබට තේරෙනවා. කෙලිම බුදුරජාණන් පාළියේම දේශනා කරන න කම්ම ඵලෝප. කර්මානුරූප පසුබිම කතාවක් නෑ කියනවා යාට. ඔන්න පළවෙනි කෙනා. කොහොමද? නැගී සිටින වීරිය නම් වූ ඵලයෙන් ජීවත් වන සුළු. උත්ථාන ඵලෝපජීවී. නැගී සිටින වීරියක් අවශ්‍යයි යාගේ ජීවිතේ. ගැට ගහගන්න යා පුදුම ලෙස වෙහෙසිලා ගැට ගහගන්න ජීවිතේ. වෙහෙසනවා. හැබැයි කොහොමද? න කම්ම ඵලෝප. කර්මානුරූප බලපෑමක් එයාගේ ජීවිතේට නැහැ. ඒ කොහොමයිද? ඒ තමයි හද ලස්සනට දේශනා කරනවා. ඒක මේ අටුවාවෙත් හරි ලස්සනට මේ කරුණ විස්තර වෙනවා. කොහොමද? ඔන්න පළවෙනි කෙනා ගැන විස්තර වෙනවා. දවස ගෙවා කිසියම් කරුණක් කර්මාන්තයක් හෝ කරුණක් යම් දෙයක් ලැබ ජීවිකාව ගත කරයි. එය වීරියට පැමිණ කිසිදු කර්මයක පුණ්‍ය හෝ පාප හෝ බලපෑමකට ලක් නොවි ඔහුගේ තම වීරියම මුල් කරගනිමින් ඔහුගේ ජීවිතය ඔහු සාර්ථක කරගනි. අන්න බලන්න. දැන් සමහර අයට දැන් සමහරු කියනවනේ දැන් සමහර අපි දැකලා තියෙන්නේ. සමහර මිනිස්සු දැන් අද මනුස්ස ලෝකේ ජීවත් වෙන සමහර අය දැකලා තියෙන්නේ අපි.
එහෙම සමහර වෙලාවට මේ පොඩි මේ එනමුරුච්චි හදන පොඩි මේ නිකන් මේ කර්මාන්තය තමයි පටන් ගන්නෙ. සමහරට අර මේ ඔය පිහි කතුරු මූහත් කරන පොඩි කර්මාන්තයක් තමයි පටන් ගන්නෙ. සමහරට මේ ගඩොල් කපල පොඩි කර්මාන්තයක් තමයි පටන් ගන්නෙ. මෙයා වීරියෙන් යුක්ත වේක ඒ මහන්සි වෙලා මම මෙන්න හොඳ දියුණු පවට පත් වෙනවා. දැන් සමහර ලාවට කෙනෙක් ඒක බලලා කියන්න මේ මිනිහාගේ පිනට ඒක උනේ කියලා කියන්න පුළුවන්. සමහරට අපි දන්නේ නැහැ ඒක. ඒකයි මේ කර්මයන්ගේ කර්ම ඵලයන්ගේ විපාකයන්ගේ ස්වභාවය අපිට හිතන්න බැරි. දැන් දේශනාවේ තියෙනවා තමයි. දැන් ඒ ව්‍යාපාරයක් දියුණු වෙන්න සසරේ දාන් දීමේ විපාකය මුල් වෙනවා කියන එක තියෙනවා. හරි. ඒ වුණාට අපිට ඒකාන්තෙම කියන්න බෑ. එහෙනම් පුද්ගලික දිහා බලලා ඔබ සසරේ දන් දීපු නිසාමයි මේ ඔයාට වෙලා තියෙන්නේ කියලා. ඔයාට සසරේ දන් දීපු නැති නිසාමයි ඔයා බංකොලොත් වෙලා තියෙන්නේ කියලා කියන්න බෑ යන්නේ එතකොට. ඒකාන්ත කොට කියන්න බෑ. කර්මෙමයි කියන එක. එතකොට සමහරට කෙනෙක් දියුණු වෙලා තියෙන්නේ වීරියෙන්මයි. පුණ්‍ය ඵලයේ බලපෑමක් කියාර ලැබිලා නැහැ කියන. දැන් කෙලිම මෙතන විස්තර කරන්නේ පුණ්‍යයන්ගේ බලපෑමක් කිසිදු පුණ්‍ය ඵලයක් බලපෑමක් ඔහුට නොලබයි. අන්න බලන්න. ඔහුගේ සොයන්, ඔහුගේ කැපවීමෙන්, ඔහුගේ වීරියෙන්මයි යන්නේ යාගේ ජීවිතය ගොඩ දාගෙන තියෙන්නේ. ඔන්න පළවෙනි පුද්ගලයා. එහෙමද සමාජයේ ඕන තරම් අපිට ඉන්නවා. අපිට තේරෙන්නේ කොහොමයිද කියලා. දැන් සමහර කම්පැනි දාගත්ත ජීවිත සමහරට එයාගේ පසුබෑමෙන් එයාගේ මූලික බීම සමහර විට පෙර සසරේ දන් දීමක් වෙන්නත් පුළුවන්. අපිට ඒක පේන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කරන යම් කෙනෙක් දිහා බලලා අපි චෝදනාවක් කරනව නැත්නම් යම් කිසි කෙනෙක් දිහා යම් දෙයක් කියනවනම් අපිට එයාගේ සිතෙන් හිත දැනගැනීමේ හැකියාව එක්ක තියෙන්න ඕනේ කියනවා. අපි මොකක්වත් නැතුව බැලුවා දැක්කා කිව්වා ඒකාන්ත කොට කිව්වා ඔය කියලා දමලා ගහලා එනවා නේද? මේ ඒකාන්ත කොට කියන භවකෙන් පුද්ගල ස්වභාවයේ නිදහස් වීමක් තියෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් මෙහිම සසරේ දන් දීමේ විපාක විදිහට මෙහෙම වෙන්නත් බුදුරජාණන් දේශනා කරනවා. මෙන්න මේ වගේ වීරියෙන් යුක්තව කටයුතු කිරීමලුත් දියුණු වෙන බවක් තියෙනවා කියලා. එතකොට ඒකයි බුද්ධ වචනය හරියට කියනවා කියලා කියන්නේ. නැත්තම් සාසුනස ඒකාන්ත කොට දන් දෙන්න එතකොට ගොඩයයි. නැත්තම් නැහැ. නැත්තම් හුලං කියලා කියනවනේ. එහෙම කියලා නැහැ නේ කොහොමද දේශනා කරලා නැහැ. ඒතර මේ බලන්න මේ සූත්‍රයේ විස්තර වෙන හැටි ඒකයි. ඒතර වීරියෙන් යුක්තව දැන් සමහර ළමයි ඉන්නේ. සමහර ළමයි පාඩම් කරනවා. දැන් සමහර ළමයි දැකලා තියෙනවා අපි අනේ ඇත්තටම පාඩම් කරනවා. විභාග ශාලාවට ගියටත් පේපර් එක ලියා ගන්න බෑ. ගෙදර පාස් පේපර් කරනකොට හොඳට ලකුණු තියෙනවා. ශාලාව ගියාට පස්සේ මොකක් හරි 아무තු මොකක් හරි වෙනවා යාට. වැර් ෂොට් එකක් වෙනවා. ඊට පස්සේ ඉවරයි. එතකොට එන වීරියෙන්මත් නෙමෙයි. අන්න ඒකයි දැන් ඊළඟ කරුණ දියන්න තියෙන්නේ. ඒකයි මේ හැම එකක්ම අපි මේ ඒකයි බුදුරජාණන්සේගේ ධර්මය කර්මවාදී නොවෙන්නේ කියලා භාගතුන් දේශනා කළේ. දැන් හේතුඵල ධමයක් කියවේ ඒක යා හේතුව සැකසුවේ පළවෙනි පුද්ගලයා කොහොමද? දැඩි ලෙස කැපවීමයි ඔහුගේ හේතුව. ඒ දැඩි ලෙස කැපවීමේ හේතුවෙන් ඔහුගේ ඵලය යන්න සාර්ථක වුණා. ඒකට කර්මයට හැම එකම තල්ලු කර ඉන්න එකක් නැහැ. ඒ ස්වභාවය යන්න හිතෙන් අතහැර ගන්න ඕනේ. එහෙමනොත් වැරදි. දෙවෙනි එක කොහොමද ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කළේ? කම්මඵලූප ජීවී න උත්ථාන ඵලූප. කොහොමද කර්මයන්ගේ බලපෑමක් කර්ම ඵලයෙන් ජීවත් වන ස්වභාවයක් තිබෙන නැගී සිටින වීරියෙන් ජීවත් කොච්චර වීරිය කළත් ගොඩ යන්න හැකියාවක් නැහැ. කර්මානුරූප පසුබෑමක් බලපෑමක් එයාට තියෙනවාමයි. ඔන්න දෙවෙනි જાතිය අය. එතකොට ඒකට කොහොමද උන උදාහරණයක් මේ අටුවාවේ විස්තර කරනවා. ඒ තමයි මෙන්න මේක. දැන් කර්මය කියනකොට ඔබට මතක ඇති මම කලින් කිව්වා. මේ පටන් ගන්නකොටම කර්මය කියන වචන තුල පින පව සියල්ල විස්තර වෙනවා කියලා. දැන් මේට උදාහරණයක් කොට දක්වන්නේ දිව්‍ය ලෝකේ. ඒ තමයි කියනවා චාතුම් මහරජිකෙහි සිට චාතුම් මහරජිකේ දෙවියන් ආදී කොට ඇති සියලු දෙවියෝ උත්ථාන වීරිය නැතුව
කිසි වීරියක් කරන්න දෙයක් නැහැ. ඔය ජොලිය ශපාන්නක ඉන්න තියෙන්නේ. ජොලියෙන් ඉඳලා උත්හාන වීරිය නැතුව පුණ්‍ය ඵලයෙන්ම ජීවත් වෙන බැවින්. අන්න ඒ කොටස. ඇයි එයාලට ඇයි දැන් පුණ්‍ය ඵලයක විපාකයක් පිණිස තමයි එහි උපන්නේ. එහි ඉපදුනාට පස්සේ අමුතුවෙන් දැන් අපිට දැන් මේ මනුස්ස ලෝකේ වගේ හාන්න තියෙනවද? කුඹුරු කරන්න තියෙනවද? ඉස්කෝලේ යන්න තියෙනවද? ඉගෙන ගන්නද? දැන් අපි ඉගෙන ගත්තොත් නේ අද කාලේ දැන් රට අද සමාජයට වගේ හොඳට ඉගෙන ගන්න නැත්නම් හොඳ රස්සාවක් කරලා බත් මාළු ටිකක් කාලා වාහනේ ගිහිල්ලා ඉන්න පුළුවන් ඉන්නේ. ඉගෙන ගන්න නැතුව ඉතින් ඔහේ පිසුනට හේතු මොකුත් නැහැනේ. එතකොට වීරියක මහන්සියක් දැන් මේ වීරිය කියන්නේ සතර සම්‍යක්ප්‍රදාන පැත්තක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවයක් ගැන. එතකොට චාතුම් මහරජකගේ දෙවිවරු චාතුම් මහරජකය ඊට පස්සේ තව්තිසාව යාමතුසද ඔය ඔක්කොගේම දෙව්ලොවල් ගත්තාම පුණ්‍ය ඵලයක විපාකයේ විදිහට තමයි පුණ්‍යානුභාවයක හේතු සකස් වීම කරනෝ තමයි ඔහු වන්නේ හේපදුනේ දෙවියෙක් වෙලා. ඒ පිනන්න භුක්ති විඳිනවා. ඒතර ඒක තමයි මේ කියන්නේ කර්ම ඵලයෙන් ජීවත් වෙන. වීරියක් ගන්න දෙයක් නැහැ. මෙතන ඉඳන් අතෙන්ට යන්න ඕනේ කියලා හිතච්ච ගාම දැන් අපිට නම් දැන් කඩුවෙලි ඉඳන් කොටුවට යන්න ඕනේ කියලා කිව්වොත් කොහොමද මෙතනින් ගිහිල්ලා අර හෝල්ට් එකේ ගිහිල්ලා අවුවේ läගගෙන ඉඳලා යන්තම් බස් එකක් කෙනකින් ඉඳලා අත දාලා ওই විදිහටනේ යන්න ඕනේ. එතකොට දෙවියට එහෙම යන්න දෙයක් නැහැ නේ. දෙවියගේ දේශනාවේ තියෙන කොන හැකලුවත දික් කරන වේගයෙන් දික් කළාට හකුලන වේගයෙන් ඒ චිත්ත වේගයෙන් ඔහු ගමන් කරනවා. එතකොට හිත දියුණු කරලා යන එක නෙමෙයිනේ. ඒ ඉරිදි ප්‍රාතිහාරයක් නෙමෙයිනේ දෙවියට යන්න දෙන එක. එයාගේ කර්මානුරූපයට ලැබිච්ච දෙයක් අන්න. පිනෙන් ලැබිච්ච දෙයක්. ඊට පස්සේ දැන් මනුස්ස ලෝකේ වගේ හම්බ කර කර කන්න දෙයක් නැහැනේ. දැන් දෙවිවරු ආහාර ගන්න හම්බ කරලා නෙමෙයිනේ. එයාට පුණ්‍ය විපාක විදිහට යන්නේ ඒක හම්බෙලා පහළ වෙනවා. ඊට පස්සේ පුණ්‍ය විපාක විදිහට තම පරිවාර සම්පත්තිය පහළ වෙනවා. පුණ්‍ය දැන් මනුස්ස ලෝකේ ඔබ අපි හැමෝම මොකද ගෙවල් හදාගන්නනේ දැන් මහන්සි දැන් ඔයාලා රස්සාව කරන දැන් මේ බණ අහන කොටත් මේ බණ අහන කී දෙනෙක් ණය වෙලා ලෝන් ගහලා ගෙවල් හදනවද මේ වෙනකොට මේ සිමෙන්ති කොට්ටියක් ඊළඟට ගන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඇද්ද මේ බණ අහන වෙලාවෙත් මේ කොහොමද ගෙදරට ඊළඟ මොහොතේ ටයිල් කෑල්ල අල්ලගන්නේ කියලා කල්පනා කර කර ඇති දෙවියර ටයිල් කෑල්ල අල්ලගන්නේ කොයි වෙලාවද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ නේ මෙහෙන් චුත වෙනකොට එහෙ හැදිලා මේ වගේ නිකම් මේ එකක් නෙමෙයිනේ. රත්තරන්ින් හැදිලා තියෙන්නේ අය. රන් විමන්. අන්න ඒකේ කර්ම ඵලයේ විපාකයට හැදිලා තියෙන්නේ වීරියක් ගන්න දෙයක් නැහැ. ඊට අනුව භුක්ති විඳිනවා. ඒකයි කර්ම ඵලයෙන් ජීවත් වෙන නැගී සිටීමේ වීරියක් අය වීරියක පැත්තක් අවශ්‍ය නොවන පුද්ගල జాතිය. බලන්න මේ ස්වභාවයන්. එතකොට පළවෙනි කෙනාට කර්මානුරූප පසුබිමක් කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. එයාගේ තනිකර එයාගේ සොය වීරියෙන් ජීවත් වෙන්නේ. දැන් මෙයා කරපු දෙයට අනුව එයාට හම්බ වෙනවා. පවෙත් ඒ විදිහට තමයි ගත්තාම. ඒතර ඊට අනුවන් එයාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ නේ දුගතිය කියලාස ඊට අනුව හම්බ වෙනවා අය. අමුතුවෙන් වීරියෙන් මට ගිනිගුලි කන්න ඕන. මට දැන් මේ පෙරේත ලෝකේ ගියාට පස්සේ අමුතු වීරියක් ගන්න දෙයක් නැහැ නේ පෙරේතයට. දැන් ඊට පස්සේ අමුතුවෙන් මේ තිරිසන් ලෝකෙට ගියාට පස්සේ මට දුක ලැබෙන්න ඕන මට පීඩාව ලැබෙන්න ඕන කී අමුතු වීරියක් ගන්න දෙයක් නැහැ නේ ඒට අනුව ගානට හම්බ වෙනවා එතකොට ඒ අන්න ඒකේ කර්මානුරූපක පසුබිම තියෙනවා කියන්නේ ඒ දෙවෙනි එකෙත්ගලිය එතකොට අද වර්තමානයේ තුල අපි ඔය දෙවෙනි જાතියේ ඉඳ අපි හිතන්නේ දෙවෙනි එකම තමයි අපේ හැම දෙයකටම තියෙන්නේ කියන එකනේ අපි හිතන්නේ ඒක අන්න වැරදි එතකොට ඇයි පළවෙනි ස්වභාවයෙන් යුතු බවක් ලෝකයේ තුල තියෙනවා විද්‍යාමාන වන. එතකොට තුන්වෙනි එක කොහොමද? ඒ තමයි තුන්වෙනි එක කියන්නේ උත්තාන ඵලෝපජීවීච. උත්තාන තව සොය වීරියෙන් ජීවත් වන පසුබිමකුත් අවශ්‍ය. කම්ම ඵලෝපජීවී කර්මානුරූප පසුබිමක ඔය දෙකේම එකතුවෙන් ජීවිතයකට ගහ ගන්න පුද්ගල කොට්ටාසකුත් ඉන්නවා. මොන බලන්න. මේ කවුද කියලා අහනවා. ඒ තමයි උන් උදාහරණයක් කියනවා. කම්ම ඵලෝපජීවී, උත්ථාන ඵලෝපජීවී කවුද ඒ තමයි කියනවා. ඒ තමයි කියනවා රාජරාජ මහා අමාත්‍ය ආදී උත්ථාන ඵලෝපජීවීච කම්ම ඵලෝපජීවීච නම් වේ. එතකොට රජ වෙන්න
ඊට පස්සේ ජීවිතයක ඉහළ බවක්, මහේශාක්‍ය බවක්, සැපවත් බවකට, හොඳ රූප සම්පත්තියකට, ඊට පස්සේ හොඳ රූපය, වර්ණය, සැපය, බලය, ඒ හැකියාවන් සියල්ල මහේශාක්‍ය හැම භවකටම කර්මානුරූප පසුබිමකුත් තියෙනවා. ඒ කර්මානුරූප පසුබිමත් එයාට ඇවිල්ලා හැබැයි වීරියෙන් යුක්තව ඒක ආරක්ෂා කරගෙන ඉන්නත් ඕන. ඒ රජවරු, ඒ සිටුවරු, ඊට පස්සේ ඒ විදිහට නිකන් ලක්ෂරි අයගේ ටික වීරියක පැවැත්මකුත් ඕනේ නැද්ද? පිනෙන් ලක්ෂරි බවට උපකාරයකුත් වෙනවා. හැබැයි ඒක කාගෙන අල්ලගෙන ඉන්නත් ඕන. දැන් අද කාලේ ඔබට උදාහරණයක් ගත්තොත් ඒක තේරෙන්නේ රාජාමාත්‍ය කතාව අපි අයින් කරමුකෝ. දැන් හිතන්න අද වර්තමාන දේශපාලනේ. දැන් අද දේශපාලනය ගත්තාම දැන් අද ඉන්න රටේ ස්වභාවය ගත්තාම ඒ තැනට එන්න ජනාධිපති හරි අගමැති හරි කවුරු හරි වෙන්න දැන් දේශනාව තුලත් තියෙනවනේ. දැන් තියෙනවා මේ ඒ රටේ මේ රජතුමා හරි ඇමති කෙනෙක් හරි කවුරු හරි වෙන්න පිනේ බලපෑමක් තියෙනවා. ඒ බලපෑමෙන් ඔහු ගියාට ඒ පිනේ බලපෑමෙන් එතෙන්ට අරන් යනවා පින උපකාරයෙන්. හැබැයි ඒක අල්ලන් තියාගන්න වීරිය ඕන. තමාගේ සොය උත්සාහයක් ඕන. එතෙන්ට ගිහිල්ලා මේ දැන් අද වගේ මේ විකාර කරන්න පටන් ගත්තොත් අන්න ඊළඟ පාර ඡන්ද නැහැනේ. උලන්. ඊළඟ පාර ගෙදර. එතකොට ඒ වගේ වීරියක කැපවීමක උත්සාහයකුත් ඒකයි මෙතෙන්ට උදාහරණයට අටුවාචාර්යයන් වහන්සේලා උදාහරණ කෙලිමද රාජමහාමාත්‍ය ආදී ස්වභාවය කියලා. පිනෙන්නුත් ලැබෙනවා. හැබැයි ඒක අල්ලලා තියාගන්නත් යම් වීරියක කැපවීමක් එයාගේ ජීවිතයට එයා කරන්නත් ඕන. ඒක නාස්ති කරගත්තොත් ඒකේ දැන් පිනෙන් දැන් සමහර සිටුවරි දැන් ඔබ දන්නේ. දැන් සමහර සිටුවරි හිටියේ බුද්ධ කාලේ එහෙම. පිනෙන් එයාට ලැබුණා. ඊට පස්සේ මොකද වුනේ? ධනෙ ඔක්කොම සියල්ල විනාශ කරගත්ත. බේබදුකමේ ගිහිල්ලා, සල්ලාලකමේ ගිහිල්ලා. ඊට පස්සේ ඒක නැත්තරම නැති වෙනවා. ඒක අල්ල හිටලා තියාගන්න වීරියකින් යම් කැපවීමකින් යම් මොකක් හරි ව්‍යාපාරයක් කරලා ඒ විදිහට ජීවත් වෙලා ඒ ධනෙ හොඳට තව තව රැස් කරගෙන තියාගන්න තන්න උහුට කැපවීමක් කරන්න ඕනේ. ඊ පැත්ත නෑ කකා බෙබි හිටියා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ මේගොල්ලෝ දෙකල තීරවත කියලා. දැන් මේ සිටුතුමාලගේ කතාව විස්තර වෙන්නේ අවසානයේ මොකුත් නැතුව නිකම් මේ හන්දියකනේ මෙරලා යන්නේ. පාරනේ මෙරලා වැටෙන්නේ. පිනෙන් ලැබුණා ඒක විනාශ. ඒක අලලා හිතාගන්න තමාගේ වීර්යයක පැත්තක් ගන්න උපයෝග කරගත්තෙත් නැහැ. බලන්න මේ ලෝකයේ මේ පුද්ගල ස්වභාවයන්ගේ වෙනස්කම. ඒකයි පින්වත්නි සමහර දැන් අද වර්තමානයේ උනත් මිනිස්සයාට පිනින් ලැබෙනව නැද ගොඩාක් අයට නම්බුනාම තාරාන්තිර. දැන් ඔබේ වචනින් කිව්ව ප්‍රොමෝෂන්. ඒ වගේ දේවල් ලැබෙනවා. ලැබුණට මේ මිනිස්සයාට පිනින් ලැබුණට ඒක අල්ලන් ඉන්නත් එයාට පිනක් තියෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන. ඒතරද ගොඩාක් අයට ඒක නැහැ. ලැබුණට පස්සේ ඒ සියල්ල උට අමතක වෙනවා. ලැබුණේ කොහොමද? අතීතය අමතකයි. ආයෙත් ඉතින් එතනින් එහාට ආයේ ජීවිතයක් නැහැ. එතනින් එහාට හිටපු අයත් නැහැ ඊට පස්සේ. ඒකයි මේ පුද්ගල ස්වභාවය බලන්න. මේ අජීවී වස්තු ටිකක් ගැන නෙමෙයි භාගවත් බුදුරජාණන් දෙමේ සජීවී පුද්ගල ස්වභාවයන් ටිකක් ගැන මේ විස්තර කරන්නේ. පළවෙනි පුද්ගලයා උනායි මතක් කරගත්තොත් නැගී සිටින වීරියෙන් ජීවිතේ ජය ගන්න කර්මානුරූප පසුබිමකට ලක් නොවන. ඊට පස්සේ කර්මානුරූප පසුබිමකට ලක් වෙනවා. කොච්චර නැගී සිටියේ වීරිය කරත් හරියන්නේ. ඒකට අනුව තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒක ගෙවිල පාප කර්මයන් නම් ඒ ගෙවිල ගියාට පස්සේ ගොඩ දා ගන්න පුළුවන්. පුණ්‍ය කර්මයන් නම් ඉතින් ඒ පිනේ විපාකයෙන් උහුට කොහොමත් සැපේ ලැබෙනවනේ. ඒකෙන් සැපසේ ජීවත් වෙනවා. ඒක ඉවරුනට පස්සේ ඉතින් තමන් ආයෙ කරගෙන නැත්තම් ආයෙ පල්ලයට තමයි වැටෙන්නේ. තුන්වෙනි කෙනා නැගී සිටින වීරියත් අවශ්‍යයි. කර්මානුරූප සුබිමක් තියෙනවා. ඒ දෙකේම බැටකමින් ඒ දෙකේම ආධාරයෙන් අන්න එයාගේ ජීවිතය එයා සාර්ථක කරගන්න ඕනේ. හතරවෙනි කෙනා බුදුරජාණන් දේශනා කරනවා කොහොමද? නේව උත්ථාන ඵලෝපජීවී නැගී සිටින වීරියකින් ජීවත් නොවන නේව කම්ම ඵලෝපජීවී කර්මානුරූප පසුබිමකටත් ලක් නොවන. ඒ කොහොමද කියලා අහනවා.
දැන් මෙතනදී කර්මානුරූප පසුබිම කියලා කියන්නේ ඒ විස්තර කරන්නේ දැන් මුලින්ම ගත්තොත් එහෙම දැන් මෙතනදී විස්තර කරගන්න පුළුවන් ධර්මානුකූල පසුබිම ධර්මයට අනුව ගත්තොත් මූලිකව මෙතනදී විස්තර වෙනවා රහතන් වහන්සේ ගැන. ඇයි ආය ජීවිතයට උත්හාන වීරියෙන් කළ යුතු කිසිවක් නැත. සියල්ල කළ අවසන් වීරියෙන්. කර්මානුරූප පසුබිමකුත් නැහැ. කර්මයෙන් විය යුතු සියල්ල ආය නැවත පුනර්භවයක් නැහැනේ. ඒසයයි මේ ජීවිත විපාකයේ පස්සේ පිරිනිවීමටපත් වෙනවා. ඒකට ওই විදිහට විස්තර කරන්නත් පුළුවන්. හතරවෙනි පුද්ගලයා. ඊළඟට තමයි මේ හරි ලස්සන විග්‍රහයක් තියෙනවා. ඊට පස්සේ ඒ තමයි කියනවා මෙතන කර්මානුරූප පසුබිමට භාග්‍යවත් බුදුරජාණන් මෙතන කර්මානුරූප පසුබිමට යොදා ගන්න පුළුවන් කියන මෙන්න මේ වගේ ස්වභාවයක්. ඒ තමයි කියන පුණ්‍ය ඵලය ඒකාන්ත කරගෙන. පින කියන කරුණම මුල් කරගත්තොත් ඒ පින කියන පසුබිම නැත්තම් දැන් මේ කියන්නේ කර්මඵලයන්ගේ ස්වභාවයෙන් ජීවත් නොවන කියන එකනේ. එතකොට කර්මඵලය කියන එකට පින කියන එක යොදා ගන්න කිව්වා. පින කියන කරුණකින් ජීවත් නොවන පිනක් කියන එකක් ජීවිතය තුළ ඔහු කරගෙන නැහැ. ඒ වගේ කෙනෙක්ට ඔන්න කොහොමද නැගී සිටින වීරියක පැත්තකුත් නැහැ. දෙපැත්තම නැහැ. ඒ කියන්නේ කොයි වගේ ලෝකයක්ද කියලා. ඒ තමයි කියනවා කොහොමද කියනවා. ඒ තමයි නිරගත සත්වයෝ කියනවා. නිරයේ සත්වයින්ට අමුතුවෙන් වීරියෙන් කර යුතු කිසිම දෙයක් නැහැ කියනවා. ඒ විපාකයට අනුව ඒ පුණ්‍ය ඵලය පැත්තනේ කතා කරන්නේ. පුණ්‍ය ඵලය කියන එක එයාගේ ජීවිතේ සත්‍යෙම නැහැනේ. ඒ දේශනාව තුළ තියෙන්නේ කොහොමද? ඇසින් දැක්කොත් දකින්න තියෙන්නේ දුකක් ඇතිවන රූපයක්මයි. නිරේ. කනෙන් අසන ශබ්දයක් ඔහුට අහන්න තියෙනවා නම් අහන්න තියෙන්නේම දුකක්මයි. කායට ලැබෙන පහසක් ලබන්න තියෙනවා නම් නිර සත්වයට ලැබෙන පහස දුකක්මයි. සැප මාත්‍රයක් නෑ. ඇයි ඒකයි සැපය කියවි සුඛසීතම් භික්ඛවේ ආදී වචන යද දැන් පුඤ්ඤම් පිනට කියන නමක්. දැන් මෙතනදී ගන්න කියන්නේ පුණ්‍ය ඵලය කර්මයේ ලෙසයි. පුණ්‍ය ඵලය කියන එක අන්න ඔහුගේ ජීවිතේ රැස් කරගෙන නැහැ. ඒ නිසා වීරියෙන් කොච්චර මහන්සුනත් ඒ ලැබෙන්නෙත් නැහැ. වීරියෙන් ප්‍රයෝජනෙ ගත්තට වැඩකුත් නැහැ. පුණ්‍ය ඵලය කියන එකත් නැහැ. නිරේ සතර පාවා සත්වය වගේ කියනවා. බලන්න විපාකයන්ගේ ස්වභාවය. එතකොට බලන්න මේකෙන් කරුණු ගත්තොත් දෙකකට ඒ තමයි කරුණු දෙකකට කර්මානුරූප පසුබිමක් තියෙනවා. ඒ තමයි දෙවෙනි කරුණයි තුන්වෙනි කරුණටයි මූලිකව ගත්තොත්. හතරවෙනි එකටත් යම් කර්මානුරූප පසුබිමක් තියෙන පාපය කියන්නේ. නමුත් මූලික ගත්තොත් 2යි 3ටයි ගත්තොත් එහෙම කර්මය ඵලයෙන් ජීවත් වන නැගී සිටින වීරියෙන් ජීවත් නොවන පුද්ගලයා. එතකොට ඒක කර්මානුරූප පසුබිමක් තියෙනවා. තුන්වෙනි එකේදී නැගී සිටින වීරියනොත් කර්මානුරූප පසුබිමකුත් තියෙනවා. පළවෙනි කෙනාගේ කිසිදු කර්මානුරූප පසුබිමක් නැහැ. සොය උත්සාහයෙන් තමයි දිනු වෙන්නේ. අද කාලේ ලෝකෙ මිනිස්සු කොච්චර ඉන්නවද එහෙම. අපිට ඉතින් ආන්න ඒකයි මෙයා එහෙමයි මෙයා මෙහෙමයි කියලා අපිට බෙදා දක්වන්න බෑ ලෝකෙ ඉතින්. ඒ දක්වන්න පුළුවන් ඉන්නේ සාස්තුන්වන්සේ වැඩ සිටියනම් පමණයි. ඇයි ඒ කර්මානුරූප පසුබිම එකිනෙක පුද්ගලයාගේ ඒ කර්මානුරූප පසුබිම පේන ඥානෙ තියෙන්නේ කාටද? බුදුරජාණන්ට පමණයි. ආන්න ඒකයි. ඒකයි අපි දැන් මේ හැම එකනම කර්මය ගා කිව්වට අපි මේ කියන හැමෝම දැකලවත් ඊට පස්සේ බලලවත් කිසිදු ඥානකින්වත් නොවේනේ කියන්නේ. ඒකට ආන්න ඒකයි. ඒතර මේ කරුණ ඔබ හොඳට තේරුම් ගන්න. මේ ජීවිතයන්ගේ පැවැත්මේ ස්වභාවය ගැන. එතකොට ඒ නිසා හිත යම්කිසි ප්‍රශ්නවලදී එනකොට වැටෙන්න එපා. දැන් ගොඩාක් අයගේ වැටෙනවනේ හිත මේ කර්මයක් වෙන්න ඇති කියලා. එහෙම වැටෙන්න එපායි. ස්වභාවයක් තියෙනවා. කර්මානුරූප පසුබිමක් නැති. සමහර විට එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. කර්මානුරූප පසුබිම නැහැ. එයා හිතනවා මොකද්ද? මහා පාපකාරයෙක් මං පව්කාරයෙක් කිය තමන්ටම තමන් ගරහක ගහ ඉන්නවා. හැබැයි එයාගේ ජීවිතේ ගොඩ යන්න තියෙන කොමන ක්‍රමයකින්ද? වීරියෙන් යුක්තව ජීවිතේ ගොඩ යන පුද්ගලයා කියලා පළවෙනි කෙනා වෙන්න පුළුවන්. ඇයි එහෙම පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය කොහොමද කියනවනේ දේශතාවේ තියෙන. අටුවා විස්තරනේ ව්‍යාපාර ආදී හැම දෙයකින්ම එයා වීරිය කරලා තමයි යට ගොඩ යන්න තියෙන්නේ කියනවා. ඉතින් එයා කරන්නේ මොකද්ද? අඬ තැවි සමහර රද ලෝකෙ මිනිස්සු ඕන තරම් ඇති. සමහර මිනිස්සු හිතින් වැටෙන්නේ.
සමහර මිනිස්සු ප්‍රශ්න වුණාම හිතෙන් වැටලා ප්‍රතික්ෂේප ලෝකයා අපිව ප්‍රතික්ෂේප කරයි. ලෝකයා ප්‍රතික්ෂේප කරන්න දැන් හිතන්නකෝ ඔබේ ආයතනය තුල ඔබට යම් කිසි කෙනෙක් චෝදනා කරනවා කියලා. මේ ආයතනයේ බොසා වුණ චෝදනා කරනවා යාට. දැන් ලොක්ක චෝදනා කරනකොට අපිට හිතෙන්නේ ලොක්කට ගිහින් දෙකක් අනින්නෙමනේ හිතෙන්නේ. එතකොට සමහරවල්ට කෙනෙක් ওই වගේ ඔන්න ඒ වගේ පැත්තට ගිහිල්ලා එයාගේ රස්සාවත් අස් කරගෙන ගෙදර යනවා. සමහරු කර්මයක් මේක කරන්න දෙයක් නැහැ කියලා කටයි ඔක්කොමයි වහගෙන එයාගේ පාඩුවේ ඔහේ ඉන්නවා. එහෙම නෙමෙයි පුද්ගලයේ ජීවිතය ජය ගන්න තියෙන්නේ. ඔහුට අපි උත්තර බඳින්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපිට චෝදනා කරනවා නම් ඔබට ඕන කෙනෙක්. ඔහුට ඔබ ගහන්න බනින්න ඒ වගේ නිකම් යන්න එපා. ඔබ තව කැප වෙවි වැඩ කරන්න. ඔබ තව කැප වෙන්න. තව වෙහෙසෙන්න. වෙහෙසමින් වැඩ කරන්න එයාට අය චෝදනාවක් කරන්න බෑ ඔබට. ඇයි ඔබේ වෙහෙස ලෝකයා දකිනවා. ඔබේ වෙහෙස ඔහු දකිනවා. ඔහු ආයේ චෝදනා කළත් ඔහුට ඔහුගේ එක සිතින් ඔහුට චෝදනා කරන්න බෑ. ඔහු ඒ නිසා ඔහු බැලුවේ සමහරට ඔබ පීඩාවට ලක් කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ඒ ක්‍රියාවම ඔබේ වෙහෙසීම ඔබේ වීරිය නිසාම ඔබට ඔහු නැවත චෝදනා කළත් ඔහුගේ හදවත ඔහුටම චෝදනා කරනවා. ඔබට වඩා ඔහු එතකොට පීඩා විඳිනවා. අන්න ඒකයි පින්වත්නි මොලෙන් කටයුතු කරලා සමහර ඔබේ විවාහයේ තියෙන මොලෙන් ගහනවා කියලා. මොලෙන් ගහන්නේ යන්නේ එහෙම. එතකොට මොකද ලෝකයා ඒක සියල්ල දකිනවා. එතකොට ඔබට කවදාවත් චෝදනා කරන්න බෑ. අන්න ඒකයි. එතකොට ඒ ක්‍රමයට වෙන්න පුළුවන් කෙනෙක් සමහරවිට දියුණු වෙන්න දෙන්නේ. ඇයි සමා කර්මානුරූප පසුබිමක් කියන්නේ නැහැ. සොය වීරියෙන් දියුණු වෙන්න තියෙන්නේ. සොය වීරියෙන් දියුණු වෙන්න තියෙන පසුබිම තමාගේ ජීවිතයට අයිති පුද්ගලයා නම් ඉතින් එහෙම කෙනා බත් කල නිදාගෙන හරියන්නේ නැහැ. අනේ මම පව්කාරයා කියලා Tamanටම කරා ඉඳලා හරියන්නේ නැහැ. සොය වීරියෙන් සොය වීරියෙන්ම කැප වෙලා යම් දවසක ප්‍රාඩෝයක් කියන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකයි ජීවිතේ දියුණු වෙනවා කියලා කියන්නේ. වැටෙන්න එපා ජීවිතේ. ජීවිත ශක්තිමත් කරගන්න. අන්න ඒකයි. ඒකයි මේ ඔය ගොඩාක් අය ඇවිල්ලා ඥානඥුරු ගන්නවනේ ඇවිල්ලා මම මෙහෙමයි මේ ඥානඥුරු වලින් බේරෙන්න තමයි මේ සූත්‍රය කිව්වේ. නැත්තම් අපිටත් හරි කරදරේ. එතකොට මේ අපේ පුද්ගල ස්වභාවය අන්න හොඳට තේරුම් ගත්තොත් ඔබ කැප වෙන්න. කර්ම විපාකයක්ම ජීවිතේට හරි තියෙනවා කියමු. කර්ම විපාකය කියන්නේ නිත්‍ය එකක් නෙමෙයි. කර්මයේ අයිති වෙන්නේ සංස්කාරයට. ඒතර කර්මයේ විපාකයේ විදිහටනේ දුක් විපාක ලැබෙන්නේ ජීවිතේට. පීඩාව ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට හරි දුක් කර්ම විපාකයක ස්වභාවයක් තියෙනවා නම් අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. හරි තියෙනවාම කියලා ඔබට හිතෙනවා නම් ඒ පැත්තම නම් හිතෙන්නේ හරි. එහෙනම් පින් කරන්න තව. පිනම ජීවිතේට එක්රැස් කරගන්න. එතකොට කර්මානුරූප පසුබිමක් පාපී ස්වභාවයක දුක් විපාකයේ තියෙන පිනෙන් සැපෙන්න ලැබෙන්නේ. එතකොට යම් දවසක අභිභව ගියොත් එතන එක්කෝ ඒ කර්මානුරූප පසුබිමක් තියෙන නම් ඒ කර්මානුරූප පසුබිම කියන්නේ නිත්‍ය එකක් නෙමෙයි සංස්කාරය අනිත්‍යයිනේ. ඊට පස්සේ ඔබ ජීවිතේට පින කරලා තියෙන පිනේ විපාකය ඔබ ඉදිරියට එයි. සියල්ල බවමින්. මොකද හේතු සකස් කරන්න තියෙන්නේ පින්වත්නි අපිට. හේතුව සකස් කරා කියන්නේ දැන් ඔබ ගහක් හිටවනවා. සඳුන් පැලේ සඳුන් අරටුවක් බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳුන් ගහ හිටවන්නේ. සඳුන් ගහ අද හිටෙව්වා කියලා හෙට වෙනකොට වතුර දාලා පොහොරක් දාලා ඔක්කොම දැම්ම කිව්ව එක දවසේ. දඩබඩ ගාලා ඔක්කොම දාලා අනිද්දා සතියකින් විතර හොද්ද අරටු තියෙන මේ සඳුන් ගහ හැදෙනවද ලෝකේ කොහෙවත්? කොහෙවත් හැදිලා නෑ මේ වෙනකන්. ඉස්සර හැදුනෙත් නෑ අද හැදෙන්නෙත් නෑ හෙට හැදෙන්නෙත් නෑ. කාලයක් ඉවසීමෙන් යන්න ඕන. අනිහිම ජීවිතේ ගොඩ ගන්න තියෙන්නේ පින්වත්නි.
ඒ කාලයක් ඉවසීමෙන් ජීවිතය ගොඩ අරගෙන අපි නොයෙකුත් ප්‍රශ්න එයි. කර්මානුරූප පසුබිමක් තියෙනවා කියමුකෝ. ඒ ප්‍රශ්නත් එයි. ඒත් ඉවසගෙන තව තව එයාගේ ජීවිතේට පින් කර ඔහු ගියොත් අඬා හරි. කර්මය කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි, අනිත්‍යයි. ඒ කර්මානුරූප පසුබිම අනිත්‍ය වෙලා යනකොට ඔබේ ජීවිතේට ඔබ බොහෝ පින් රැස් කරගෙන තියෙන්නේ. ඒ සියල්ල අභිභවමින් මහා පිනක් ඔබේ ජීවිතේට එනවා සැපසලසන්න. ඒක එතකොට කිසි කෙනෙකුට මේ ලෝකේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. අනිකයි පිනේ ස්වභාවය. ඒ නිසා ජීවිතයේ පින් රැස් කරගන්න. ජීවිතේ වැටෙන්න එපා. මේ තමාගේ ජීවිතේට තමාම ගරහා ගන්න කෙනෙක් වෙන්න එපා. තමාගේ ජීවිතේ මොන ප්‍රශ්නයවත් ඔබ හිත ශක්තිමත් කරගන්න. ඔබ හිතෙන් වැටෙන්න එපා. ඔබේ ජීවිතය ඔබ හිතෙන් වැටුනොත් ඔබට මේ කිසිම දෙයක් ඔබේ ජීවිතේ හිතපු තැනනොත් ඔබට පල්ලෙහාට යන්න වෙනවා. ඒ නිසා මේ කියපු කරුණු ටික නැවත හිතන්න. බුදුරජාණන්සේ ආදරෙන් සරණ යන්න. බුදුරජාණන්ගේ ධර්මයේ ආදරෙන් සරණ යන්න. ඒ සංඝ රත්නයේ ආදරෙන් සරණ යන්න. ඒ මහරහතන් වහන්සේලා ජීවිතේ ධර්මයට අනුවම ගත කරන්න උත්සාහ කරන්න. මොකද රැස් කරන පින ඒ පසුපස්සේ සැපසලසන්නට හැමතිස්සේ. ඉතින් ඒ නිසා මේ කීප කරුණු කාරණා හොඳට නුවණින් විමසලා ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටම වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පුණ්‍යානුමෝදනාව ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කෝරළඉම සොයිසාපාරේ පදිංචිව සිට මීට වසර 25කට පෙරදී මිය පරලොව ගිය AMD කුමාරදාස මහතාට සහ මීට වසර 12කට පෙරදී මිය පරලොව ගිය MD ඇලිස් නෝනා මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස දූදරු පිරිසගේ දායකත්වයෙන් යුක්තව රැස්වූ පින්කම සිළු දෙවියන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජුන් සතරවරම් දෙවරු සෙන්පති දෙවරු ඒ වගේම ඔබ අප සියලු දෙනාගේ මිෂ්ඨ දේවතාවරුන් මේ පින් බිමට අධිග්‍රහිතව සිටිනා වූ සියලු දෙවියෝ සුමන සමන් දෙවියන් උපුල්වන් දෙවියන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම්ගත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියෝද මේ පින් අනුමෝදන දිව්‍යාවුස වර්ණ සැප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිවරැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දෙනාට දායකත්වයේ දරන්නා වූ පින්වත් හැම දෙනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. කෝරළහිම සොයිසාපාරේ පදිංචිව සිට මීට වසර 25කට පෙරදී මිය පරලොව ගිය AMD කුමාරදාස මහතාට මීට වසර 12කට පෙරදී මිය පරලොව ගිය MD ඇලිස් නෝනා මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පිටකෝට්ටේ විසූ W ධර්මදාස මහතාට කුසුම් ධර්මදාස මහත්මියට මාතර විසූ PK සයිමන් සීඤ්ඤෝ මහතාට ඒ වගේම SA මිලිනෝනා මහත්මියට පොල්හින්ගොඩ විසූ PP වඩුවාවල ඒ වගේම PV ප්‍රේමාවති යන ඒ නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන්ටත් දායකත්වයේ දරන පින්වතුන්ගේ සියලු ඥාතීන්ටත් ඔබ අප නමින්ද මේ පරලොව ගොස් ගුරු දෙමව්පිය ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් ඇතනම් ඒ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ ඒ පින්වත් දරුවන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරු පිරිසටද මේ පින් අනුමෝදන් වේ. පවුලේ හැම දිනාටද මේ පින් අනුමෝදන් වේ. සීල දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ඒ පින්නතුන් කරන කියන සීල කටයුතු රැකී ආරක්ෂා කටයුතු ආදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන් හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. පින්වත් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සීල පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා.
ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධය පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් සුවසේ උතුම් පිළිවෙතේ දෙන මේ පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගෙම දෙමාපිය ගුරුවර නේද හිතමිතුරු ඇතුළු සෑම දිනාටත් ශ්‍රද්ධාමාසික ධර්ම දානි මුදව්පකාර කරන නන්නයිරි මුදව්පකාර කරන්නා වූ සිව්පසෙන් අපපකාර කරන්නා වූ හැම දිනාටම සමලෙස මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. උතුම් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සියලු පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.